සුබ දවසක් වේවා සියලුම දෙනාට. සාමාන්‍ය පෙළ ගණිතයේ විෂය ධාරාව ආරම්භ කරගෙන සිදු කරන පුනරීක්ෂණ මාලාවේ පළමුවන පුනරීක්ෂණ අභ්‍යාසයට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ පුනරීක්ෂණ මාලාවේදී සිද්ධ වෙන්නේ 10 11 ශ්‍රේණිවල ගණිතයේ විෂයේ සියලු පාඩම් ආවරණය වන පරිදි සකසා ඇති ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සපයන එක. මේ ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු සපයන්නේ කොහොමද කියලා මේ වීඩියෝ වලින් අපි ඔයාලට කියලා දෙනවා. ඒ වගේම තමයි සියලු විෂය කරුණු නැවත මතක් කර ගැනීමක් සිදු කර ගන්නටත් ඔයාලට මේ මගින් අවස්ථාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද අපි පළවෙනි වීඩියෝ එකේ පළවෙනි පුනරීක්ෂණ අභ්‍යාසයේ යටතේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරනවා. එහෙනම් අද අපි පළවෙනි ප්‍රශ්නයට යමු. පටන් ගන්න කලින් පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඒ තමයි ඔයාලා මේ වීඩියෝ එක නරඹනකොට මෙහෙම ප්‍රශ්නේ තිරේ දිස්සුන ගමන් වීඩියෝ එක පෝස් කරලා මුලින්ම ප්‍රශ්නය සටහන් කරගෙන තනියම ප්‍රශ්නය විසඳන්න උත්සාහ කරලා බලන්න. ඊට පස්සේ නැවතත් පිළිතුරු සාකච්ඡාවට අපි සමග එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි ප්‍රශ්න අංක 1 යටතේ පළවෙනි කොටස පිළිතුරු සපයන ආකාරය බලමු. එතකොට ඒකේ ඒ කොටසේ තියෙන්නේ මෙන්න මේ කියන සමීකරණය විසඳන්න. 2 බෙදීම x ඍණ 2 එකතු කිරීම 1 බෙදීම 2යි x ඍණ 2 සමානයි 1. එතකොට මේ වගේ සමීකරණයක් දුන්නාම අපි මුලින්ම කරන්න ඕනි මෙන්න මේ යට තියෙන හරයන් දෙකේ පොදු සාධකය කුඩාම පොදු සාධකය ලියාගෙන පොදු හරය හොයාගන්න එක. ඉතින් ඕගොල්ලන්ට පේනවා මේකේ x ඍණ 2 කියන එක මේ පද දෙකටම පොදුයි. එතකොට කුඩාම පොදු සාධකයට මෙන්න මේ x ඍණ 2 කියන පදය ඇතුළත් වෙන්න ඕනි. ඒ වගේම තමයි මේ දෙවෙනි පදයේ දෙකේ 2 කියන ඉලක්කමක් පොදු සාධකයේ තියෙනවා. එතකොට පොදු සාධකයේ විශාලම අගය වෙන්නේ 2 වාරයක් x ඍණ 2 කියන එක. මේ පද දෙක සැලකුවා. එතකොට අපි පොදු පාදයේ විදිහට ගන්නේ 2 වාරයක් x ඍණ 2 කියන එක. එතකොට එහෙම කරන්න නම් අපි පළවෙනි පදයට දෙකේ ඉලක්කම ගුණිතයක් විදියට එකතු කරගන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි පදයේ ලවයයි හරයයි දෙකම දෙකේ ඉලක්කමෙන් ගුණ කරගන්න. මේ ආකාරයට ලවය සහ හරය දෙකම දෙකේ ඉලක්කමෙන් ගුණ කරගන්න. ඊට පස්සේ අපි ලවය සුළු කරාම උඩ අපිට ලැබෙනවා 4 කියලා. ඊළඟට අපි කරන්නේ මේක පොදු පදය අරගෙන ඒක ලවේ හරය ලියාගෙන ලවේ තියෙන ඉලක්කම් දෙක එකතු කරනවා 4 ධන 1 කියලා. එතකොට අපිට ලවයට එන උත්තරේ 5යි කියලා. 5 බෙදීම 2 වාරයක් x ඍණ 2 සමානයි 1. මේක තමයි එන්නේ. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ 2 වාරයක් x ඍණ 2 කියන එක ගුණිතයක් කරලා මෙන්න මේ දකුණු පැත්තට යවනවා. එතකොට අපිට සමීකරණ ලැබෙනවා 5 සමානයි 2 වාරයක් x ඍණ 2. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ දෙකේ කියන ඉලක්කමෙන් මේ වරහන් ඇතුලේ සුළු කරලා උත්තරේ ගන්න එක. එතකොට මම මේ x කියන පදේ වම් පැත්තට ගත්තා සුළු කරන්න ලේසි වෙන්නේ. එතකොට මේ සම්පූර්ණ පදේ අපි ගුණ කරනවත් එක්කම මේ පැත්තට අරන් තිනවා 2 වාරයක් x 2යි x ධනයි ඍණයි ඍණ 2 වාරයක් 2 4යි කියලා තෙන් දානවා. ඊපස්සේ සමානයි 5. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ ඍණ 4 කියන එක අපි දකුණු පැත්තට යවනවා ධන 4ක් විදියට. එතකොට මේ දකුණු පැත්තේ 5 ධන 4 කියන එක අපි එකතු කරනවා. ඊට පස්සේ අපිට එනවා 2x සමානයි 9 කියන එක. ඊට පස්සේ අපිට x වල අගය ගන්න අපි කරන්නේ සමීකරණයේ දෙපැත්තම දෙකේ ඉලක්කමෙන් බෙදනවා. එතකොට අපිට එනවා x සමානයි 9 බෙදීම 2 කියලා. 9 බෙදීම 2 කියන්නේ 4.5. ඊළඟට b කොටසේ තියෙන සමීකරණය වෙන්නේ x වාරයක් x වර්ග ඍණ x ඍණ 6 සමානයි 0. මේක වර්ගජ ප්‍රකාශනය. මේ වගේ ප්‍රකාශන සුළු කරන්න අපි මුලින්ම කරන්න ඕනි මේක සාධක වලට කඩා ගන්න. මේක සාධක පොදු සාධක හොයාගෙන ඒක සාධක වලට කඩා ගන්න. එතකොට ඒකදී අපි කරන දේ තමයි මෙන්න මේ පළවෙනි පදේ අවසාන පදේ ගුණ කරලා එනාගේ. ඒ කියන්නේ ඍණ 6x වර්ග කියන එක ගුණ කරාම එන විදිහට සහ
මෙන්න මේ මැද තියෙන පදේ ඍණ x කියන එක. පද දෙකක් එකතු කරාම මෙන්න මේ මැද තියෙන පදේ එන විදිහට අපි පද දෙකක් හොයාගන්න ඕනි. එතකොට මේ පද දෙක හොයාගන්නේ මේ පද දෙකේ ගුණ කරාම ඍණ 6x වර්ග එන්න ඕනි. මේ පද දෙක එකතු කරාම ඍණ x එන්න ඕනි. එතකොට අපි මේකෙදි බලමු මොකක්ද අපිට ගන්න පුළුවන් පද දෙක කියලා. මේකෙදි අපිට ගන්න පුළුවන් 2x ඍණ 3x කියන එක. මේ ඍණ x වෙනුවට 2x ඍණ 3x කියන එක අපි ආදේශ කරගන්න. කියන්නේ මේ දෙක ගුණ කරපුවාම එන්න ඕනි මේ අවසාන පද දෙකේ මුල පදයයි අවසාන පදයයි ගුණ කරපුවාම එනාගේ දෙවාරයක් 3 6යි ඍණ 6x වර්ගය කියලා අපිට එනවා. එතකොට මුලින්ම මේ පද දෙක මැදින් ලියා ගන්නවා ඍණ x වෙනුවට. ඊට පස්සේ අපි කරන්නේ මේ පද දෙකෙන්ම පොදු සාධකය හොයලා ඒ පොදු සාධක එළියට ගන්න එක. එතකොට මේ මුල පද දෙක බලපුවාම අපිට පේනවා මේකේ පොදු සාධකය වෙන්නේ x. එතකොට x කියන එක අපි එළියට ගත්තාම වරහන් ඇතුළේ ඉතුරු වෙනවා මේ x වර්ගය x ගෙන් බෙදපුවාම x 2x කියන එක x ගෙන් බෙදපුවාම 2 ඉතුරු වෙනවා. එතකොට වරහන් ඇතුළේ x ධන 2. ඊට පස්සේ මෙන්න මේ පද දෙකෙන් ඍණ 3x ඍණ 6 කියන පද දෙකේ පොදු සාධකය වෙන්නේ ඍණ 3 කියන එක. ඊට පස්සේ අපි ඍණ 3 කියලා අපි වරහණක් අරිනවා ඍණ 3 එළියට අරන්. එතකොට ඍණ 3x ඍණ 3ෙන් බෙදපුවාම ඉතුරු වෙන්නේ x. ඍණ 6 ඍණ 3ෙන් බෙදපුවාම ඉතුරු වෙන්නේ ධන 2. එතකොට වරහන් ඇතුළේ ආයි x ධන 2 ඉතුරු වෙනවා. ඊට පස්සේ සමානයි බිඳුව. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මේ x ධන 2 කියන පදේ මේ පද දෙකේම තියෙනවා. ඊට පස්සේ මේ x ධන 2 කියන සම්පූර්ණ පදේ අපිට එළියට ගන්න පුළුවන්. x ධන 2 සම්පූර්ණයෙන් එළියට ගත්තා. එතකොට අනිත් වරහන් ඇතුළේ ඉතුරු වෙන්නේ x ඍණ 3 කියන පදේ. ඊළඟට අපි කරන්නේ මෙන්න මේ පද දෙක වෙන වෙනම බිඳුවට සමාන කරනවා. ඒ කියන්නේ x ඍණ 3 සමානයි බිඳුව හෝ x ධන 2 සමානයි බිඳුව. එතකොට අපි x ගේ අගය හොයන්න කරන්නේ මෙන්න මේ x ඍණ 3 සමානයි බිඳුව කියන එකෙන් ඍණ 3 දකුණු පැත්තට යවනවා. එතකොට දකුණු පැත්තට යනකොට ධන 3 වෙනවා. එතකොට x සමානයි 3 කියලා අපිට එක උත්තරයක් එනවා. ඊට පස්සේ අනිත් උත්තරේ x ධන 2 සමානයි බිඳුව. ඒකෙදි අපි ධන 2 දකුණු පැත්තට යවපුවාම ඍණ 2 වෙනවා. ඒකෙන් එන උත්තරේ තමයි x සමානයි ඍණ 2. ඉතින් අපිට මේ සමීකරණයට ලැබෙන පිළිතුර වෙන්නේ x සමානයි ධන 3 හෝ x සමානයි ඍණ 2. ඊළඟට අපි දෙවැනි කොටසට යමු. අශයෙන් ළඟ ඇති රුපියල් 2 කාසි ගණන රුපියල් 5 කාසි ගණන මෙන් දෙගුණයකි. ඔහු ළඟ ඇති මුදල රුපියල් 18ක් නම් අශයෙන් ළඟ ඇති රුපියල් 2 කාසි ගණන x ද රුපියල් 5 කාසි ගණන y ද නම් එමගින් සමගාමී සමීකරණ දෙකක් ගොඩනගන්න කියනවා. ඉතින් මුලින්ම අපිට ගන්න කියලා තියෙනවා රුපියල් 2 කාසි ගණන x කියලා ගන්නලු රුපියල් 5 කාසි ගණන y කියලා ගන්නලු. එතකොට අපිට මුලින්ම දීලා තියෙන දත්තය තමයි 2 කාසි ගණන 5 කාසි ගණන මෙන් දෙගුණයකි. ඒ කියන්නේ x 2 කාසි ගණන x නේ. කියන්නේ x කියන එක 5 කාසි ගණන. කියන්නේ y වගේ දෙගුණයක්ලු. ඒ කියන්නේ අපිට පළවෙනියට ලියා ගන්න පුළුවන් සමීකරණ තමයි x සමානයි 2y කියන්නේ. ඊළඟට තියෙන දත්තය තමයි ඔහු ළඟ ඇති මුදල රුපියල් 18ක්. ඒ කියන්නේ මේ 2 කාසි ගණන වටිනාකම එකතු වෙයි 5 කාසි ගණන වටිනාකම එකතු වෙයි මුළු එකතුව රුපියල් 18යි. ඒ කියන්නේ දෙවාරයක් x ගේ එකතුවයි 5 වාරයක් y ගේ එකතුවයි 18ට සමාන වෙන්න ඕන. කියන්නේ 2x ධන 5y සමානයි 18. ඒක තමයි අපේ දෙවෙනි සමීකරණය වෙන්නේ. ඊළඟට b කොටසේ කියනවා සමීකරණ යුගල විසඳා අශයෙන් ළඟ ඇති රුපියල් 2 කාසි ගණන සහ රුපියල් 5 කාසි ගණන සොයන්න කියලා. එතකොට අපි මුලින්ම මේ සමීකරණ දෙක මෙහෙම ලියා ගන්න. එතකොට මේ සමීකරණ දෙක විසඳන්න පුළුවන් අපිට මෙන්න මේ පළවෙනි සමීකරණයේ x ගේ අගය දෙවෙනි සමීකරණයට ආදේශ කරලා. කියන්නේ පළවෙනි සමීකරණයේ අපිට තියෙන x සමානයි 2y. එතකොට මෙන්න මේ 2y කියන එක මෙතන දෙවෙනි සමීකරණයේ x වෙනුවට ආදේශ කරලා අපිට y වලින් ප්‍රකාශනයක් ගන්න පුළුවන්. එතකොට මේ ආකාරයට 2y කියන එක අපි x වෙනුවට ආදේශ කරගන්නවා. ඊට පස්සේ වරහන් සුළු කරාම අපිට දෙවරක් 2 4y කියලා මෙතන එනවා. ඊට පස්සේ මේ 4y
ධන 5යි y කියන එක එකතු කරනවා අපි 9යි y කියලා. 9යි y සමානයි 18. ඊට පස්සේ අපි y ගේ අගය හොයන්න කරන්නේ දෙපැත්තම 9න් බෙදනවා. එතකොට y සමානයි 18 දෙකෙන් බෙදපුවාම 2 කියලා එනවා. එතකොට y ගේ උත්තරේ අපිට එන්නේ 2 කියලා. ඊට පස්සේ අපිට x ගේ උත්තරේ හොයාගන්න අපි කරන්නේ මෙන්න මේ පළවෙනි සමීකරණයට මේ y ට ආපු උත්තරේ ආදේශ කරනවා. කියන්නේ x කියන්නේ 2y නිසා අපි y වෙනුවට දානවා අපිට ආපු පිළිතුර 2. කියන්නේ දෙවරක් 2 4යි කියලා අපිට x සමානයි 4යි කියලා x ගේ උත්තරේ ලැබෙනවා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය කියන්නේ මෙන්න මේ ප්‍රකාශනයේ පිළිතුර ලඝු ගණක භාවිතයෙන් හොයන්න කියලා. ඉතින් මෙහෙම ප්‍රකාශනයක් දීලා ලඝු ගණක භාවිතයෙන් හොයන්න කියපුවා ඔයා මුලින්ම කරන්න ඕනේ මෙන්න මෙහෙම මොකක් හරි ඉංග්‍රීසි හෝඩියේ අකුරක් දාලා සමානයි කියලා මේ ප්‍රකාශනය ලියා ගන්න. මේකෙදි නම් x සමානයි 51.8 ගුණ කිරීම 9.72 වර්ගයේ බෙදීම 114.6. ඉතින් ඊළඟට කරන්නේ අපි මේ සමීකරණයේ දෙපැත්තටම ලඝු දාගන්න. එතකොට අපි ලඝු ගණක වගුවෙන් බලන්න පුළුවන් ලඝු 10 පාදයට ඒවා විතරයි. ඒක නිසා අපි ලඝු දාගන්නකොට දාන්නේ ලඝු 10 පාදයට කියලා. එතකොට දෙපැත්තටම ලඝු 10 පාදයට කියලා අපි දාගන්න. එතකොට අපිට ලැබෙන්නේ ලඝු 10 පාදයට x සමානයි ලඝු 10 පාදයට මේ තියෙන ප්‍රකාශනය. ඊට පස්සේ අපිට මෙන්න මේ ප්‍රකාශනය සුළු කරලා ලියා ගන්න පුළුවන් මේ ආකාරයට. මෙන්න මේ log 10 කියන එක ලඝු 10 පාදයට කියන එක අපිට කෙටියෙන් ලියා ගන්න පුළුවන් LG කියලා විතරක්. LG කියන එකෙන් අදහස් කරන්නේ මේ ලඝු 10 පාදයට කියන එක. ඒක නිසා අපි LG කියලා විතරක් ලිව්වත් ඇති. එතකොට LGX සමානයි මෙන්න මේ ටික අපිට සුළු කරන්න පුළුවන් ලඝු ගණක නීති භාවිතා කරලා. ඒ කියන්නේ ලඝු ගණක පාදයක් ඇතුලේ ගුණිතයක් නම් තියෙන්නේ අපිට ඒ ලඝු ගණක සුළු කරලා අපිට ඒක ඓක්‍යයක් විදිහට ලියා ගන්න පුළුවන්. ගුණිතය ලියන්න පුළුවන් ඓක්‍යයක් විදිහට. එතකොට මේ 51.8 වාරයක් 9.72 වර්ගය කියන එක අපි ලියනවා මේ ලඝු පාද දෙකකට කඩලා ලඝු 10 පාදයට 51.8 එකතු කිරීම ලඝු 10 පාදයට 9.72 වර්ගය කියලා. ඒ වගේම තමයි බෙදීම කියන එක අපිට ලියන්න පුළුවන් අඩු කිරීමක් කළා. ලඝු නීති වලට අනුව. එතකොට අඩු කිරීම ලඝු 10 පාදයට 114.6. ඊළඟ පියවරේදී අපි කරන්නේ මෙන්න මෙතන මේ වර්ගයේ තියෙන දෙකේ ඉලක්කම අපි මුලට ගන්න පුළුවන් ගුණ කිරීමක් කරලා. ලඝු නීති වලට අනුව මෙන්න මෙතන මේ ලඝු පාදයේ අවසානයේ මොකක් හරි දර්ශකයක් තියෙනවා නම් ඒක අපිට මුලට ගන්න පුළුවන්. එතකොට මේ දෙවාරයක් log 9.72 කියලා එනවා. ඊට පස්සේ අපි ලඝු ගණක වගුව භාවිතා කරලා මේ අගයන්ට අදාළ වටිනාකම් හොයාගන්න ඕන. ඉතින් මුලින්ම අපිට බලන්න තියෙන්නේ ලඝු 10 පාදයට 51.8 කියන එක. එතකොට මුලින් අපි කරන්න ඕනි මේ ලඝු බලනකොට අපිට බලන්න පුළුවන් ලඝු ගණක වගුවෙන් 0යි 10යි අතර අගයන් වල ලඝු ගණක විතරයි. ඉතින් මේ 51.8 කියන එක අපි දශම තිතක් වම් පැත්තට යවන්න ඕනි. ඒ කියන්නේ අපි මේක ලියා ගන්න ඕනි 5 වාරයක් 5.18 වාරයක් 10 1 කියලා. එන්නේ 10 1 බලයක් එන හින්දා අපේ ලඝු ගණකයේ පූර්ණාංශයට එනවා 1 කියන එක. 1 දශම කියලා තමයි අපි ඊට පස්සේ තමයි 5.18 ලඝු බලලා ඒකේ අගය මෙතන ලියන්නේ. ඉතින් අපි ලඝු ගණක වගුවට යමු. මේක මෙහෙම තියලා අපිට බලන්න ඕනි 5.18 අගය. එතකොට ලඝු ගණක වගුවට ගියාම අපි බලන්න ඕනි 51 8 කියන එක. 5.18 කියන්නේ මෙන්න මේ 8 51 දිගේ ඇවිල්ලා මෙන්න මේ 8ට අදාළ එක බලපුවම අපිට පේනවා 71.43. ඉතින් අපි ඒක මෙතනට දාගන්නවා 71.43 කියලා. මෙතන 10 එකේ බලෙන් ගුණ වුණ නිසා 1 දශම කියලා ලියලා 71.43 ලියා ගන්න. ඊට පස්සේ
දෙවනි පදේ අපිට බලන්න තියෙන්නේ 9.72 ලඝු. ඒක 0.10 අතර අගයක් නිසා අපිට ආයි 10 බලයකින් ගුණ කරලා ලියා ගන්න ඕනේ නෑ. ඒක කෙලින්ම අපිට ගන්න පුළුවන් 9.72. එතකොට අපි බලන්න ඕනේ 97.2 කියන එක. එතකොට ලඝු ගණකයේ මෙහෙම පහළට ගිහිල්ලා 97 තීරුවේ ඊට ගිහිල්ලා 97.2 කියන එක මේ දෙවෙනි එක යටතේ තියෙන එක බලනවා. ඒක 98.77. එතකොට ඒකට එන පිළිතුර එන්නේ 0.98.77. මේ ගුණ කිරීම දෙක කියන එක අපි හැමම තියෙනවා. ඊට පස්සේ අපිට බලන්න තියෙන ලඝු ගණක වගේ තමයි 114.6 කියන. මේකෙත් අපි දශම තිත දෙකක් වම් පැත්තට යවා ගන්න ඕනේ. ඒ කියන්නේ 1.146 වාරයක් 10.2 කියන එක තමයි අපි බලන්න යන්නේ. එතකොට මේ 10.2 බලයක් වෙන හින්දා අපේ ලඝු ගණකයේ පූර්ණාංශයට එන්නේ 2 කියන එක. ඒකට 2.0 කියලා තමයි උත්තරේ අපි ලියන්න ඕනේ. එතකොට අපිට බලන්න තියෙන්නේ 1.146. ඒ කියන්නේ 11යි 4.6 බලන්න ඕනේ අපි ලඝු ගණක වගේ. එතකොට මේකේ 11 යටතේ 11යි 4 යටතේ බලපුවහම අපිට පේනවා 0.569 තමයි අගේ තියෙන්නේ. ඊට පස්සේ තව අපි මේකේ මධ්‍යන්තර තීරුවෙන් 6 කියන එක යටතේ තියෙන ඉලක්කමත් මේකට එකතු කරන්න ඕනේ. එතකොට 6 කියන එක යටතේ තියෙන 23 කියන ඉලක්කම. එතකොට මේක එකතු කරාම 569ට 23 එකතු කරාම 592යි. 0.592 තමයි ඒකට එන උත්තරේ. එතකොට අපි මෙතන ලියා ගන්නවා 2.0592 කියලා. ඊට පස්සේ මේ සියලුම සංඛ්‍යා ටික ගුණ කරාම සමාන මේ සියලුම සංඛ්‍යා ටික අපි සුළු කරගන්න ඕනි. මේක 1.7යි 1.4යි 3ට එකතු කරනවා. මේක දෙකෙන් ගුණ කරලා ඒ එන අගය එකතු කරනවා. ඊට පස්සේ ඒ සම්පූර්ණ අගයෙන් මෙන්න මෙතන අගය අඩු කරනවා. ඒක අඩු කරපුවාම අපිට පේනවා මෙන්න මේ උත්තරය අපිට ඇවිල්ලා තියෙනවා. කියන්නේ 1.63.5 කියන උත්තරේ. එතකොට මේකේ අපිට x වල අගය තමයි හොයාගන්න ඕනේ. එතකොට x වල අගය හොයන්න අපි කරන්න ඕනේ මේ අපේ මෙතන තියෙන්නේ ලඝු 10 පාදයට x ගේ අගය. එතකොට අපි x ගේ අගය හොයන්න නම් මෙන්න මේ දකුණු පැත්තේ තියෙන ඉලක්කමේ ප්‍රතිලඝු බලන්න ඕනේ. අපි x ගේ අගය හොයන්න. එතකොට ඇන්ටිලොග් 1.63.5. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ දශමාංශයේ තියෙන ඉලක්කම් තියෙන තැන හොයාගන්න එක. ලඝු ගණක වගේ. අපි මේකේ ආපස්සට බැලීමක් තමයි සිදු කරන්නේ. 6.3.5 තියෙන තැන අපි හොයාගන්නවා. 6.3.5. මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනවා 6.3.4 තියෙනවා. එතකොට 0.5 වෙන්න තව එකේ ඉලක්කමක් එකතු වෙන්න ඕනේ. එතකොට අපි ඒක මධ්‍යන්තර තීරුවෙන් මෙතන එකේ ඉලක්කමක් තියෙනවා. ඒක එකතු කරගත්තාම අපිට 6.3.5 කියන එක එනවා. එතකොට ඒක එන ඉලක්කම වෙන්නේ 42 7 1. 42 7 1 කියලා එක ගත්තාම තමයි අපිට පිළිතුර ලැබෙන්නේ. මෙතන ප්‍රතිලඝු බලපුවාම. එතකොට 42යි 7යි 1 කියන එක අපි ලියා ගන්න. එතකොට මේකේ පූර්ණාංශය වෙන්නේ 1. 1 කියන ඉලක්කම පූර්ණාංශ වෙන නිසා අපි දශම තිත එක ස්ථානයක් දකුණු පැත්තට එන්න ඕනේ. ඒ කියන්නේ 4.271 අපිට උත්තරේ එන්නේ. ඒකේ දශම තිතක් ආයි තව දශම තිතක් දකුණු පැත්තට එන්න ඕනේ හින්දා අපි මේ පැත්තෙන් ගෙනහලා දශම තිත තියෙනවා. ඒ කියන්නේ 42.71 තමයි අපිට එන උත්තරේ. හරි. ඊළඟට අපි පුනරීක්ෂණ අභ්‍යාස එකේ ප්‍රශ්න අංක 2ට යමු. මෙතනදී මම ඔයගොල්ලන්ට නැවත මතක් කරනවා වීඩියෝ එක පෝස් කරලා ප්‍රශ්නේ සටහන් කරගෙන තනියම මුලින්ම උත්සාහ කරලා බලලා ඊට පස්සේ පිළිතුරු සමග අපිත් එක්ක ආයි එකතු වෙන්න කියලා. එතකොට මේ ප්‍රශ්න අංක 2 පළවෙනි ප්‍රශ්නය මේක. ඊළඟට 2 සහ 3 කොටස් මේ ස්ලයිඩ් එකකින් ඔයගොල්ලන්ට පේනවා. ඉතින් අපි දැන් ප්‍රශ්න අංක 2 පිළිතුරු වෙත යමු. එතකොට
ඒකේ පළවෙනි ප්‍රශ්නේ කියන්නේ රූපයේ H මගින් වරායක්ද L මගින් ප්‍රදීපාගාරයක්ද දැක්වේ. එක් අවස්ථාවකදී A නැව B නැව සහ H වරාය ඒක රේඛීයව පිහිටයි. එම අවස්ථාවේදී A නැව H වරාය සිට අංශක 40ක දිගංශයකින් සහ කිලෝමීටර් 4.5ක් දුරින්ද L ප්‍රදීපාගාරයේ A නැවේ සිට අංශක 110ක දිගංශයකින් සහ කිලෝමීටර් 3ක් දුරින්ද පිහිටයි. ABL කෝණය අංශක 90ක් වේ. රූපය පිටපත් කරගෙන ඉහත දත්ත ඇතුළත් කරන්න කියලා කියනවා. පළවෙනි ප්‍රශ්නේ. එතකොට අපේ රූපේ මේක දීලා තියෙන දත්ත වලට අනුව කියන්නේ H මෙන්න මේ H කියන එකෙන් වරායක් නිරූපණය කරනවලු L මගින් ප්‍රදීපාගාරයක් දක්වනවා. එතකොට මේ A සහ B කියන්නේ ඒක රේඛීයව H සමග තියෙන නැව් දෙකක්. එතකොට මේකදී කියන පළවෙනි දත්තේ තමයි A නැව H වරාය සිට අංශක 40ක දිගංශයකින්ලු තියෙන්නේ කිලෝමීටර් 4.5ක් දුරින්. ඉතින් මම හිතනවා ඔයගලන්ට මතක ඇති කියලා මේ දිගංශය කියන එක අපි හැම වෙලාවෙම දිගංශය කියලා එක ගන්නෙ උතුරු දිශාවට සාපේක්ෂව දක්ෂිනාවර්තව මනින කෝණය තමයි දිගංශයෙන් දැක්වෙන්නේ. කියන්නේ උතුරු දිශාවේ ඉඳලා දක්ෂිනාවර්තව තියෙන කෝණය තමයි මේ හැම වෙලාවෙම දිගංශයෙන් දැක්වෙන්නේ. එතකොට මේ A කියන නැව තියෙන්නේ අංශක 40ක්. කියන්නේ H ඉඳලා ඊතලයක් ගැහුවොත් අංශක 40කින් ආනතව තමයි A කියන නැව පිහිටලා තියෙන්නේ. එතකොට මේ දත්තය අපි මේ රූපය සටහන් කරමු. ඊට පස්සේ මේ දුර 4.5 කිලෝමීටර් කියන එකත් අපි රූපේ ලකුණු කරගන්නවා මෙතන. ඊළඟට කියනවා L ප්‍රදීපාගාරය A නැවේ සිට 110ක දිගංශයකින්ලු තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ L කියන ප්‍රදීපාගාරය තියෙන්නේ A නැවේ ඉඳලා මෙන්න මේ A නැවේ ඉඳලා උතුරු දිශාවට ඊතලයක් ගහලා අපි දක්ෂිනාවර්තව කෝණය මැන්නොත් එන්නේ කෝණය තමයි මෙන්න මේ 110 කියන්නේ. එතකොට ඒ දත්තයත් අපි ලකුණු කරගන්නවා. උතුරේ ඉඳන් 110ක් මෙහෙම ආනතව තමයි L කියන ප්‍රදීපාගාර පිහිටා තියෙන්නේ සහ කිලෝමීටර් 3ක් දුරින්. ඉතින් අපි මේ දත්ත ටික මේ රූපය මේ ආකාරයට මුලින්ම ලකුණු කරගන්න. ඊට පස්සේ කියනවා ත්‍රිකෝණමිතික වගභාවිතයෙන් BHL කෝණයේ අගය හොයන්න. දැන් අපි මේ ලකුණු කරගත්ත රූපය මෙහෙම තියෙනවා. එතකොට අපිට හොයන්න කියන්නේ BHL කෝණය. අපි මුලින්ම BHL කෝණය x කියලා ලියා ගන්නවා අපි. අපිට කැමති ඉංග්‍රීසි අක්ෂරයක් දාලා මේක x කෝණය කියලා ලියා ගන්නවා. එතකොට මේ අපිට x කියන කෝණය හොයාගන්න නම් අපි දැනගන්න ඕනි මොනවද කියන එක අපි මුලින්ම මතක් කරගන්න ඕනි. ඒ කියන්නේ මේකේ HBL කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. එතකොට අපිට මේ ත්‍රිකෝණයේ පාද දෙකක මොනවා හරි පාද දෙකක දිග දන්නවා නම් අපිට ත්‍රිකෝණමිතික සම්බන්ධතා දාලා අපිට මේ x කියන කෝණය හොයාගන්න පුළුවන්. එතකොට ඒත් අපි මේ HBL කෝණයේ එක පාදයකවත් දිග දන්නේ නැහැ. ඒ වුණාට අපි මෙන්න මේ ABL කියන ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණයේ දිග දන්නවා. මෙන්න මේ ABL ත්‍රිකෝණයේ කර්ණයේ දිග භාවිතා කරලා අපිට හොයාගන්න පුළුවන් මේ BL දිගයි AB දිගයි. එතකොට මේ AB දිග හොයාගත්තාම අපිට HB දිග ලැබෙනවා සම්පූර්ණයෙන් BL දිග ලැබෙනවා. එතකොට අපිට පාද දෙකක HBL ත්‍රිකෝණයේ පාද දෙකක අගයන් දෙකක් ලැබිලා තියෙන්නේ. එතකොට අපිට කෙලින්ම x කියන එකේ කෝණයේ අගය හොයාගන්න පුළුවන්. දැන් අපි බලමු මේ AB BL අගයන් හොයාගන්න විදිය. මුලින්ම අපිට මෙන්න මෙතන කෝණය හොයාගන්න වෙනවා. මෙතන කෝණය හොයාගන්න අපි මෙතන 110න් මෙන්න මෙතන කෝණය අඩු කරන්න ඕනේ. මෙන්න මෙතන කෝණය අපි හොයාගන්නේ කොහොමද? මේ මෙතන h වල ඉඳලා උතුරට ගහපු ඊතලය තමයි මේක. එතනින් අංශක 40ක් ආනතව තමයි මේ රේඛාව තියෙන්නේ. ඉතින් මේ එකම රේඛාවේ මේ A ඉඳලා තියෙන උතුරට තියෙන රේඛාව මේ රේඛාවටම සමාන්තර වෙනවා. එතකොට මෙන්න මෙතන අංශක 40යි කියන්නේ මෙතන කෝණයත් අනිවාර්යෙන් අංශක 40 වෙනවා. මොකද රේඛා දෙක සමාන්තර හින්දා. ඉතින් අපි මුලින්ම ලියා ගන්නවා QHB කෝණය සමානයි PAB කෝණය කියලා. ඒක අනුරූප කෝණ නිසා සමාන වෙනවා. ඊට පස්සේ
අපි BAL කෝණය අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ 110 කියන එකකින් මෙන්න මේ 40 කියන කෝණය අඩු කරපුවාම අපිට කෙලින්ම මෙන්න මේ BAL කෝණයේ අගය ලැබෙනවා අංශක 70යි කියලා. එතකොට දැන් අපි මෙන්න මෙතන කෝණයේ අගය දන්නවා ABL ත්‍රිකෝණයේ AL කියන කර්ණයේ දිග අපි දන්නවා. එතකොට ඊළඟට අපි කරන්නේ ABL ත්‍රිකෝණය භාවිතා කරලා මෙන්න මේ AB දිගයි BL දිගයි හොයාගන්නේ. එතකොට AB දිග හොයන්න නම් අපි භාවිතා කරන්න ඕනි ත්‍රිකෝණමිතික සම්බන්ධය දැනගන්නේ මෙන්න මේ ආකාරයට. අපි මේ අංශක 70 කෝණය සැලකුවොත් ඒකට බද්ධ පාදය වෙන්නේ AB මේ AL කියන්නේ කර්ණය. එතකොට අපි බද්ධ පාදයයි කර්ණයයි සම්බන්ධ කරගෙන තමයි මේ 70න් ත්‍රිකෝණමිතික සම්බන්ධය ගන්න. එතකොට cos 70 කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. AB බෙදීම AL. ඒ කියන්නේ cos 70 සමාන වෙනවා AB බෙදීම 3 කියන එකට. එතකොට මෙන්න මේ 3 කියන ඉලක්කම මේ පැත්තට කිරීමක් කළා යවලා 3යි cos 70 සමානයි AB කියලා අපිට ගත්ත හැකියි. එතකොට AB දිග වෙන්නේ AB සමානයි 3 ගුණ කිරීම cos අංශක 70 කියන එක. එතකොට මේ cos 70 කියන එක අපි ත්‍රිකෝණමිතික වගුවෙන් බලලා අපි ඒකේ අගය හොයාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක මෙහෙම තියලා ත්‍රිකෝණමිතික වගුවට යමු. අපිට බලන්න තියෙන්නේ cos 70 අගේ. ඒ කියන්නේ අපි cosine තියෙන්නේ මෙන්න මේ යට ඉඳලා. එතකොට අපි බලන්න ඕනේ අංශක 70 තියෙන්නේ කොහෙද කියලා. මෙන්න මේ අංශක 70 තියෙන්නේ ඔයගලන්ට පේනවා මෙන්න මෙතන. මෙන්න මේ අංශක 70 යටතේ අපි බලන්න ඕනේ මෙන්න මේ බිඳුව අංශක 70 යටතේ බිඳුව යටතේ තියෙන එක. කියන්නේ 0.342 තමයි cos 70 අගේ. ඉතින් මේ අගය මෙන්න මේ මෙතනට දාලා 0.342 කියන අගය එතනට දාලා 3ෙන් ගුණ කරලා එන අගය තමයි අපි මෙතන අරන් තියෙන්නේ 1.026 කිලෝමීටර කියලා. ඊට පස්සේ අපිට හොයාගන්න තියෙන්නේ BL පාදයේ දිග. ඒ BL පාදයේ දිගත් අපිට මේ ත්‍රිකෝණමිතික සම්බන්ධය භාවිතා කරලාම හොයාගන්න පුළුවන්. මේක වෙන්නේ එතකොට අංශක 70ට සාපේක්ෂව මේක සම්මුඛ පාදය සහ අපි කර්ණයේ දිග දන්නවා. එතකොට අපි ගන්න ඕනි එතනදි ගන්න ඕනි සම්බන්ධය වෙන්නේ sin කියන සම්බන්ධය. එතකොට sin 70 සමාන වෙන්නේ BL බෙදීම AL කියන එක. එතකොට sin 70 සමානයි BL බෙදීම AL. AL වෙන්නේ 3. එතකොට sin 70 සමානයි BL බෙදීම 3 කියලා එනවා. එතකොට BL ගේ අගය සමානයි 3යි sin 70 කියලා අපිට ගත්තා. එතනින් අපිට ආයි බලන්න ඕනි sin 70 කියන අගේ වටිනාකම අපි ත්‍රිකෝණමිතික වගුවට ගිහිල්ලා බලමු. sin පටන් ගන්න අපේ මෙන්න මෙතන මේ මුල ඉඳලා මේ පැත්තේ වම් පැත්තේ අපි බලාගෙන යනවා sin 70 අගේ මෙන්න මෙතන අපිට පේනවා 0.93997. අපි 0.93997 ආදේශ කරලා 3ෙන් ගුණ කරනවා මෙන්න මේ BL අගය හොයාගන්න. එතකොට අපිට ලැබෙලා තියෙන උත්තරේ තමයි 2.8191 කිලෝමීටර කියලා. ඊට පස්සේ අපි කරන්නේ අපි දැන් මෙන්න මේ AB පාදයේ දිග දන්නවා සහ BL දිග දන්නවා. ඒ කියන්නේ දැන් අපි x කෝණය හොයාගන්න ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ HBL ත්‍රිකෝණයේ අපි ත්‍රිකෝණමිතික සම්බන්ධයක් ගත්තොත් අපිට මේ x කෝණයේ අගය හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි මෙන්න මේ සම්පූර්ණ පාදයේ දිග අපි දන්නවා. මොකද අපි HA සහ AB අගයන් දන්නවා. එතකොට බද්ධ පාදයේ දිග දන්නවා. සහ මේ x කෝණයට සාපේක්ෂව මේක සම්මුඛ පාදයේ එනවා. එතකොට සම්මුඛ පාදයයි බද්ධ පාදයයි සම්බන්ධ ත්‍රිකෝණමිතික සූත්‍රය වෙන්නේ tan කියන සම්බන්ධය. එතකොට tan x කියන එක අපිට මෙන්න මේ ආකාරයට ලියන්න පුළුවන්. tan x සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ කියන්නේ BL බෙදීම HB. එතකොට HB කියන එක වෙන්නේ HA එකතු කිරීම AB කියන පාද දෙකේ එකතුව. ඉතින් ඔයගලන්ට පේනවා මෙන්න මෙතන BL වෙනුවට අපි
අර හොයාගත්ත එකේ අගය දානවා. මෙතන දශම ස්ථාන 3කට වටේලා දාලා තියෙන්නේ 2.819 කියන එක. ඊට පස්සේ HA කියන්නේ කිලෝමීටර් 4.5යි AB කියන්නේ අපි මෙතන හොයාගන්නවා 1.026. මේකත් අපි වටේලා තමයි මෙතන දාලා තියෙන්නේ 1.03 කියලා. ඊළඟට අපි මේ යට පද දෙක එකතු කරලා 5.53 කියලා එනවා. ඒක 2.819 බෙදනවා 5.53. එතකොට අපිට පිළිතුරු ලෙස ලැබෙනවා 0.598 කියලා. මේ 0.598 කියන්නේ tan x ගේ අගය. එතකොට අපිට ඕනි x කෝණයේ අගය හොයාගන්න. එතකොට x කෝණයේ අගය හොයාගන්න අපිට කරන්න වෙන්නේ x කෝණය හොයාගන්න අපිට tan inverse බලන්න වෙනවා. මෙන්න මේ අගේ 0.598 කියන එකේ tan inverse බලන්න වෙනවා. ඒ කියන්නේ අපි ටැන්ජන වගුවේ ආපස්සට බලන්න ඕනි මේකේ අගේ හොයාගන්න. එතකොට 0.598 කියන එක අපි තියෙන්නේ කොතනද කියලා බලන්න ඕනි. මෙන්න මෙතන ඔයගලන්ට පේනවා 0.595 තියෙනවා. එතකොට 9.8 වෙන්න අපිට තව 3ක් ඕනි. ඒක අපි බලනවා මධ්‍යන්තර තීරුවේ ආවම අගේ තියෙන්නේ 4යි. ඒක නිසා අපිට ගන්න වෙන්නේ මෙන්න මේ 4 කියන ඉලක්කම. එතකොට 5.95 සහ මෙන්න මේ 4 එන තැන අපි බලනවා කෝණයේ අගය. එතකොට කෝණය මෙතන කෝණය වෙන්නේ 27. අංශක 27යි කලා බිඳුවේ 1. ඒ කියන්නේ අංශක 27යි කලා බිඳුවයි 1 කියන එක තමයි මේකෙදි අපේ පිළිතුර වෙන්නේ. එතකොට අපි මේ පිළිතුර ලෙස තියනවා අංශක 27යි කලා බිඳුවයි 1යි කියලා. ඊළඟට අපි මේ ප්‍රශ්නෙම දෙවෙනි කොටසට යනවා. දෙවෙනි කොටසේ මෙන්න මේ පද දෙකේ කුඩාම පොදු ගුණාකාරය හොයන්න කියලා තමයි අපිට දීලා තියෙන්නේ. 5xy සහ 6x වර්ග කියන පද දෙකේ. එතකොට මොකක් හරි පද දෙකක කුඩාම පොදු ගුණාකාරය හොයනකොට අපි මුලින්ම කරන්න ඕනේ මේ පද දෙක ප්‍රථමක සාධකයන්ගේ ගුණිතයන් විදිහට ලියාගන්න එක. එතකොට ප්‍රථමක සාධකයන්ගේ ගුණිතයන් විදිහට ලියාගන්න අපි මුලින්ම කරන්න ඕනේ මේ පද දෙක වෙන වෙනම අරගෙන විශාලම ප්‍රථමක සාධක එම පදයේ බෙදෙන විශාලම ප්‍රථමක සාධකයේ ඉඳලා කුඩාම එක වෙනකන් බෙදාගෙන ගිහිල්ලා අපිට එන ප්‍රථමක සාධක ටික ලියාගෙන ඒකේ ගුණිතයක් විදිහට ලියා ගන්නවා. එතකොට අපි මුලින්ම 5xy කියන එක ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියපුවාන් ඉන්නේ එක වාරයක් 5 වාරයක් x වාරයක් y කියන එකෙන් තමයි මෙන්න මේ 5xy හැදිලා තියෙන්නේ. ඒ වගේම අපි 6x වර්ගය කියන එකටත් අදාළව අපි ප්‍රථමක සාධක වලින් ගුණ කරලා එන ටික ලියා ගන්නවා. කියන්නේ එක වාරයක්, දෙවාරයක්, තුන් වාරයක්, x වාරයක් x කියන එකෙන් තමයි 6x වර්ග කියන එක හැදිලා තියෙන්නේ. එතකොට මේ ප්‍රකාශන දෙකේ කුඩාම පොදු ගුණාකාරය හොයනකොට අපි ගන්නේ මේ ප්‍රකාශන දෙකම ඇතුලේ තියෙන වෙනස් ප්‍රථමක සාධකයන්ගේ විශාලම බලයන් වල ගුණිතය තමයි අපි ගන්නේ කුඩාම පොදු ගුණාකාරයන් විදිහට. ඒ කියන්නේ මේකේ තියෙන වෙනස් ප්‍රථමක සාධක වෙන්නේ 2 3 5 x y කියන ඒවා. එතකොට 2 කියන එකේ විශාලම බලය 1යි. ඒකින්ද අපි නිකම්ම 2 කියලා දානවා. 3 කියන එකෙත් විශාලම බලය තියෙන්නේ 3 විතරයි. 1 පළවෙනි බලය විතරයි. එතකොට 3 කියලා ඒකෙත් දානවා. 5ත් විශාලම බලය 1 තියෙන්නේ 5. එතකොට 5 දානවා. ඊට පස්සේ මෙතන x කියන එකේ විශාලම බලය වෙන්නේ මෙතන බලය 1යි. ඒ වුණාට මෙන්න මේ දෙවෙනි පදයේ බලය 2යි කියලා අපිට පේනවා x වර්ගය තියෙන නිසා. එතකොට x ගේ විශාලම බලය වෙන්නේ x වර්ග කියන එක. එතකොට x ගේ පදයන් දෙකක් මෙතනට එන්න ඕනේ. y ගේ විශාලම බලය වෙන්නේ 1. ඒ හින්දා අපි 1y පදයක් විතරක් දානවා. එතකොට මෙන්න මේ කියන සම්පූර්ණ ප්‍රකාශනයේ ගුණිතය තමයි අපේ කුඩාම පොදු ගුණාකාරය වෙන්නේ. එතකොට 2 වාරයක් 3 6යි, 6 වාරයක් 5 30යි, 30 වාරයක් x වරක් x වර්ග වරක් y 30යි x වර්ග y කියලා තමයි අපිට මේකේ
කුඩාම පොදු ගුණාකාරය ලැබෙන්නේ. ඊළඟට බලමු අපි ඒකේ තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසේ කියනවා රූපයේ දැක්වෙන වෘත්තයේ අරය AB මගින්ද CB මගින් වෘත්තයට ඇඳි ස්පර්ශයේද නිරූපණය වේ. මෙන්න මේ AB මගින් වෘත්තයේ අරයක් සහ CB මගින් ස්පර්ශකයක් නිරූපණය වෙනවා. මේකේ අපිට කියන්නේ CD දුර හොයන්න කියලා. මෙන්න මේ දුර හොයන්න කියලා. එතකොට ඕගොල්ලෝ දන්නවා ඇති මේ බාහිර ලක්ෂයක ඉඳලා වෘත්තයකට ස්පර්ශකයක් ඇඳහම අපිට ප්‍රමේයයක් තියෙනවා. ඒ කියන්නේ බාහිර ලක්ෂයක ඉඳලා වෘත්තයකට ස්පර්ශකයක් ඇඳහම ඒ ස්පර්ශයේ ලක්ෂය හරහා ඇඳි අරයට අර ස්පර්ශකය ලම්බ වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණය අංශක 90ක් වෙනවා. එතකොට මෙන්න මේ CBA කියන ත්‍රිකෝණය අපිට ඍජු කෝණී ත්‍රිකෝණයක් විදිහට ගන්න පුළුවන්. එතකොට මේකේ පාදයන් දෙකක අගයන් දන්නවා. මේක ඍජු කෝණී ත්‍රිකෝණයක්. අපිට කෙලින්ම මෙන්න මේ දන්නේ නැති පාදයේ අගය හොයන්න පුළුවන්. මේ දන්නේ නැති CA පාදයේ දිග හොයාගත්තොත් අපිට CD දිග කෙලින්ම හොයන්න පුළුවන්. මොකද අපිට මෙන්න මේ දුර හොයලා ඒක අඩු කරනවා සම්පූර්ණ CA එකකින්. ඉතින් අපි බලමු කොහොමද මේකට උත්තරය ලියන්නේ කියලා. මුලින්ම අපි ලියා ගන්නවා ABC පාදයේ අංශක 90යි කියලා. ඒකට අදාළ ප්‍රමේය වෙන්නේ ස්පර්ශකය හා ස්පර්ශක ලක්ෂයේදී ඇඳි අරය එකිනෙකට ලම්බ වේ කියන එක. එතකොට මේ ස්පර්ශකය හා මේ අරය අතර කෝණය අංශක 90යි. නිසා මේක එතකොට ඍජු කෝණී ත්‍රිකෝණයක් වෙනවා. ඊට පස්සේ අපි ලියා ගන්නවා ABC ත්‍රිකෝණයෙන් අපි මෙන්න මේකට පයිතගරස් ප්‍රමේය දානවා. මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් හින්දා. එතකොට අපිට ලියා ගන්න පුළුවන් මෙන්න මේ කර්ණයේ වර්ගය කියන්නේ AC වර්ගය සමානයි CB වර්ගය ධන BA වර්ගය. CB වර්ගය කියන්නේ 12 සෙන්ටිමීටර්ගේ වර්ගය. BA වර්ගය කියන්නේ 5 සෙන්ටිමීටර්ගේ වර්ගය. ඒක අපි ලියා ගන්නවා මේ ආකාරයට. එතකොට 12 වර්ගය 144යි 5 වර්ගය 25යි. මේ දෙකේ එකතුව 169යි කියලා එනවා. එතකොට AC වර්ගය සමානයි 169යි කියලා අපිට පිළිතුර එනවා පයිතගරස් ප්‍රමේයය. එතකොට අපිට AC දිග හොයාගන්න පුළුවන්. මෙන්න මේ 169 අපි වර්ගමූලය ගන්නවා. 169 වර්ගමූලය වෙන්නේ 13. එතකොට AC දිග අපිට ලැබෙනවා සෙන්ටිමීටර් 13යි කියලා. එතකොට අපිට කෙලින්ම AC දිග හොයාගත්ත ගමන් අපිට CD දිග හොයන්න පුළුවන්. AC ගෙන් අපි අඩු කරනවා AD දිග. මෙන්න මේ AD දිග වෙන්නේ සෙන්ටිමීටර් 5යි. මොකද AD කියන්නේ වෘත්තයේ අරයක්. එතකොට වෘත්තයේ අරය AB දිගමයි 5 සෙන්ටිමීටර් කියන එක. එතකොට අපි මෙතන AC ඍණ AD කියන එකේ AC කියන එක අපි මෙතනින් හොයා ගන්නවා සෙන්ටිමීටර් 13යි කියලා. සෙන්ටිමීටර් 13 AD දිග මේක අරයක් නිසා අඩු කරනවා සෙන්ටිමීටර් 5යි කියලා. එතකොට මේකට හේතුව AD යනු වෘත්තයේ අරය බැවි. එතකොට අපිට කෙලින්ම CD දිග හොයා ගන්න පුළුවන් සෙන්ටිමීටර් 8යි කියලා. හොඳයි, ඒ ගාන එක අපේ පළවෙනි පුනරීක්ෂණ අභ්‍යාසයේ ගැටලු එතනින් නිමා වෙනවා. ඉතින් අප සමග රැඳී සිටි ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. පුනරීක්ෂණ දෙක සමගින් නැවත හමු වෙමු.